දවසක් බුදුරජාණන් වහන්සේ අනේපිඩු සිටුතුමාගේ ගෙදර දානෙට වැඩපු වෙලාවේ ගෙදර පිටිපස්සෙන් හරියට කච 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 ගාලා සද්දයක්. කච කච ගාලා සද්දයක් නම් අනිවාර්යෙන් කවුරු වෙන්න ඇතිද? ඈ? අනිවාර්යෙන් බවලතෙක්. ඊට පස්සේ මොකද උනේ? බුදුරජාණන් වහන්සේ අනේපිඩු සිටුතුමාගෙන් ඇහුවා සිටුතුමනි මොකද්ද ඒ සද්දේ? අනේ ස්වාමීනි විසාකගේ නංගි සුජාතා අපේ දුවට ගෙන මේ පුතාට කසාද බඳලා දුන්නේ යේලි. අනේ යේලි නංගේ කටනම් ස්වාමීනි සංවර නෑ ඕගේ සද්ද හැමදාම කිව්වා. එන්න කියන්න කිව්වා. අපේ බුදුරජාණන් වහන්සේ සසරේ කවදාවත් කාට යහපත් දෙයකට එන්න කිව්වොත් නොගින් ඉඳලා නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාට හරි කතා කරවොත් එන්න කියලා ඉරහඳ බලාගෙන හරි එයා ළඟට එනවා. සුජාතා ආවා. ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා සුජාතා ඔයා මේ ලෝකේ බිරින්දෑවරු 7 දෙනෙක් ඉන්නවා. ඔයා ඒ 7 දෙනාගෙන් කවුද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ ඇහුවා සුජාතා අහනවා ස්වාමීනි ඔය 7 දෙනා කවුද? කිව්වා සුජාතා මේ බුදු ඇසින් බුදුරජාණන් වහන්සේ බල්ලා කියන්නේ මේ අතීත අනාගත වර්තමාන තුන් කාලේ කියන්නේ අදටත් ඒක ගැලපෙනවා. සුජාතා එක බිරිඳක් ඉනවා. ඒ බිරිඳගේ නම චෝරබරියා. චෝරබරියා කියන්නේ හෙර බිරිඳ. හෙර බිරිඳ කියන්නේ මිනිසයාගේ හොර බිරිඳ කියන එක නෙවෙයි. බිරිඳක් ඉන්නවා ඈ සෙරක්. කොහොමද සෙරක් වෙන්නේ? මිනිසයා ගේන දේ මෙයා සොරකම් කරනවා. ඔයාලගේ සමාජේ නම් තියෙනවද දන්නේ නැහැ. සමහර මහත්තයලා ඇවිල්ලා සර්ට් එක ගලවලා තියලා වොෂ්රූම් යන අතරේ සර්ට් එකේ තියෙන සල්ලි පර්ස් එකේ සල්ලි අතුරුදහන් වෙනවා. ගෙදර හොරු හිටියෙන්නේ නැහැ නෝන විතරයි. ඇසිරක්. ඊට පස්සේ සමහර වැඩ කරනවා කියනවා අපේ මහත්තයාට දැනගන්න තියන්න එපා. ඒ කියන්නේ මහත්තයාට දැනගන්න තියන්න එපායිලු ඒ වැඩ. ඒ කියන්නේ හොර වැඩක්ද නැද්ද? හොර වැඩක්. හොර වැඩ කරනවා හැම වෙලාවෙම බයෙන් සැකෙන් ඉන්නේ මෙයා මේ කෙල්ල. ආනේ ස්ත්‍රියට කියනවා ඒ බිරිඳට කියනවා චෝර බරියා. ඊළඟ එක්කෙනෙක් ඉන්නවා වදක බරියා. වදක බරියා කියන්නේ වද දෙනවා. සැනසෙල්ලක් නැහැ. තෘප්තිමත් වීමක් නැහැ. අරක දෙන්න මේක දෙන්න මේක දෙන්න. ඊට පස්සේ මහත්තයලාට කියනවා යෝධියේ වද දෙන්න එපා අප්පා කියනවා. යම් ගෙදරක බිරිඳ ස්වාමියාට බරක් නම් ඈ වදක බරියා. තුන්වෙනි එක දැන් ඔන්න මේ ලිස්ට් එකක් හදාගෙන හරියට දාගන්න තමන් කොතනද ඉන්නේ කියලා. තුන්වෙනි එක්කෙනා තමයි ස්වාමි බරියා. අන්න භයානකම තැන. ස්වාමි බරියා කියන්නේ ගෙදර ලොක්කි. එයාගෙන් අහලා කරන්න ඕන. පන්සලට ආධාරයක් දුන්නත් අපි නෝනගෙන් පොඩ්ඩක් අහලා කියන්න. ගෙදර ලොක්කි එයා. හැබැයි මෙහෙම තියෙනවා. ආදරයට සෙනෙහසට මහත්තයා කියනවා නෝනා ඔයා ගෙදර කටයුතු ටික බලන්න මට මගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්න ඔයා ගෙදර කටයුතු ටික බලන්න. ඒතර සම්පූර්ණ ගෙදර හැන්ඩල් කරන්නේ එයා. හැබැයි ඒ දෙන්න කතා වෙලා එක කරන්නේ. ඒක නෙවෙයි. ඒක ආදරේ. මේකේ කටේ තියෙන සැරට මිනිහා යටක් කරගත්තා. සමහර ස්ත්‍රී මේ ලෝකේ නැතුව ඇති. වචන තියෙනවනේ කච 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 ගාලා. කතුර වගේ එනවනේ කර්මානුරූපව කටවල්. මේ ඔයාලා ගැන මේ කියන්නේ. වරදවා ගන්න එපා. මම මේ දහම් කරුණු තේරුම් කරන්න කියන්නේ. ඒ වචනෙට ආවට පස්සේ මිනිස්සයා බයයි අර වචන ටිකට. බය වුණාට පස්සේ ගෙදර තියෙන ඔක්කොම ටික එයාට පවරලා මෙයා ඉන්නවා. මේ කොළඹ පැත්තේ එක ගෙදරක උදේට වැඩට යනකොට මිනිස්සයා නෝනාට වැන්දේ නැත්තම් නෝනා කනට ගහනවලු. දැන් බලමු මේ වගේ මේ වගේ ස්ත්‍රීන් මැරුණාට පස්සේ කොහෙද මේ පිට රටවල්වත් මේ අරුබුදේ තියෙනවා. මම ධර්ම ප්‍රචාරයට රටවල් වල යනවා. අනේ මන් ළඟට ඇවිල්ලා මිනිස්සු කතා කරනකොට අයියෝ ගෙවල් වල ප්‍රශ්න ඔක්කොම මේ ගෑනු මිනිහලාගේ ඇඟට කඩාපයින්න ප්‍රශ්න තියෙන්නේ.
එක මහත්තයෙක් බැරිම තැන රෙකෝඩ් කරලා ගෙනත් දුන්නා. ස්වාමීනි මේ බලන්න කියලා. දෙන්න හොඳට hina වෙලා වහනෙන් බැහැලා hina වෙලා ඉන්නේ මල් වට්ටි අතේ තියාගෙන. නෝනා මල් වට්ටි අරන් පූජා කරනකොට මහත්තයා රෙකෝඩ් කරපු ෆෝන් එක දුන්නා මට. අනේ ඒකේ තියෙන ඒවා මට නම් අහන්න බෑ. විනාඩි දෙක තුනක් රෙකෝඩ් කළා මං තප්පර 5ක් අහපු ගමන් ඉක්මනට මේ ස්ටොප් කළා. බෑ අහන්න. මට මේ මහත්තයා ගැන පුදුම පැහැදීමක් ඇති වුණා. මොකද මං එහෙමනම් අරක ඉවරයි. මේ මිනිස්සයා මේව අහගෙන ඉන්නේ කොහොමද කියලා. මේ ස්ත්‍රීන් පිරිමි යටපත් කරන එක පාපයක්. ඇයි ඒ පාපේ? ස්ත්‍රී ජීවිතේ පින්වත්නි කර්මාරූපව හටගන්නේ. පිරිමි නොවිඳින දුක් ස්ත්‍රිය විඳිනවා. මාසේ ගානේ දුක් විඳින එක ස්ත්‍රිය විඳින්නේ පිරිමියා නෙවෙයි. දරුවෙක් බඩේ තියාගෙන විඳින එක ස්ත්‍රිය විඳින්නේ පිරිමියෙන් නෙවෙයි. ඕන විදියට හැරෙන්න බෑ, ඕන විදියට යන්න බෑ. අපිට පොඩි බෑගයක් අතේ තිබ්බත් බරයි. ඊළඟට මොහොතක්වත් බිම තියන්නේ නැතුව බඩේ දරුවෙක් උස්සගෙන ඉන්නවා කියන දුක ස්ත්‍රිය විඳින්නේ පිරිමියා නෙවෙයි. දරුවා බිහි කරන දුක විඳින්නේ ස්ත්‍රිය, පිරිමියා නෙවෙයි. පිරිමි නොවිඳින දුක් ස්ත්‍රිය විඳිනවා. ඒ තමයි ස්ත්‍රී ජීවිතේ කර්ම. ඊළඟට ජීවිතේ වරද්දා ගත්තොත් ස්ත්‍රියක් බොහෝ අපවාද, උපවාද, නිന്ദා වලට ලක් වෙනවා. පිරිමියා කොහොම හරි වෙට්ටුව දාලා පයින්නවා. ස්ත්‍රීන් තමයි මේකෙන් සෑහෙන දුක් විඳින්නේ. ගෙදරක වැඩි බරක් අදින්නේ ස්ත්‍රිය. ළමයෙක් ලැබුණත් ළමයා රෑ එළි වෙනකල් අඬද්දී අම්මා තමයි ඇහැරලා ඉන්නේ. තාත්තා ටිකක් වෙලා ඉඳලා නිදාගනින්. හැම දුකක්ම අම්මට. වදපු අම්මාමයි දුක දන්නේ. මිනිහාගෙන් බැනුම් ටික අහන්න ඕනේ ස්ත්‍රිය. ඒ ඔක්කොම ස්ත්‍රී ජීවිතේ දුක. බීපු මිනිස්සෙක් ළඟට එනවට මං නම් හිතන්නේ මේ පිරිසුදු ඉන්න කැමති ගෑනු කෙනෙක් කැමතියි කියලා. ඒ තමන්ගේ මිනිසයා බීලා බේබද්දෙක් වෙලා ළඟට එද්දී ස්ත්‍රී ඉවසන්න සිද්ධ වෙනවා. සමාජයෙන් එන අපවාද උපවාද ඉවසන්න සිද්ධ වෙනවා. මේ ඔක්කොම ස්ත්‍රී ජීවිතේ දුක. එතකොට ස්ත්‍රියක් වෙලා ඉපදින්නේ සසරේ යම් කර්මයකින්. අන්න ඒ කර්මෙන් ගැලවෙන්න බෑ පිරිමි ජීවිතයට ගරු කරන්නේ නැතුව. පිරිමියා යටපත් කරා කියන්නේ තමන් කර්මානුරූප ස්ත්‍රී ජීවිතයකට පත් වෙලා තියෙද්දී පුණ්‍ය බලයෙන් හටගත්ත පිරිමි ජීවිතේ යටපත් කිරීමේ පාපයෙන් ඈ ස්ත්‍රී භාවයෙන් මිදෙන්නේ නැහැ. හැබැයි පින්වත්නි කාන්තාවන්ටත් අද කාලේ ඇඟිල්ල දික් කරලා කතා කරන්න පුළුවන් බලයක් තියෙනවා. ඇයි යාළගේ අධ්‍යාපන මට්ටම වැඩි, එක්ක උපාධි වැඩි, එක්ක ධනෙ වැඩි. අද ගත්තොත් මේ බණක් අහන්න ගත්ත කාන්තාව වැඩි. ඊළඟට මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ රැකියා ශාස්ත්‍රයේ ඉහළ ඉන්න ස්ත්‍රී ඉගෙන ගන්නකොට වැඩිපුරම ඉස්කෝලවලින් හොඳ අධ්‍යාපනයක් තියෙන්නේ බාලිකා විද්‍යාලවලට. ඒවට හේතුවකුත් තියෙනවා. ඒ තමයි පිනක් කරනකොට වැඩිපුරම ඉන්නේ කාන්තාව ටික. ශ්‍රම දානයක් කරනකොට පින්කමක්කට ශ්‍රම දානයක් කරන්න මහත්යලා ටික නෝන්ලා තමයි යවන්නේ. පන්සලට ආධාරයක් කරන්න ඔක්කොම නෝනාගේ අතේ තමයි යවන්නේ. බණක් අහනකොට ඉස්සරහින් ඉන්නේ නෝනලා ටික. මහත්යලා ටික ඔක්කොම අයින් වෙනවා මුළු ගැන්වෙනවා. පින්කම් වලදී කුසල් වලදී මුළු ගැන්වුන පාපයට සසරේ පිරිමියා යටපත් වෙලා උපදිනවා. පින්කම් වලට හොඳ දේවල් වලට කුසල් වලට ඉස්සරහට ගිය නිසා සසරේ ස්ත්‍රිය බලවත් වෙලා උපදිනවා. එහෙම ඉපදුනාට ඒක කර්මානුරූපව එහෙම වෙද්දී ඒ බලවත් කමෙන් පිරිමියා යට කිරීමේ පාපයට අර ස්ත්‍රිය බොහෝ පෞරස් කරගන්නවා. පිරිමියා තමන්ගේ අල්ලේ නටවන පාපයට කියනවා ඒ යම් බිරිඳක් ඉන්නවා නම් ඒ බිරිඳට ඇයි ඉතින් කියන්නේ රස්සාවක් තියෙනකොට දැන් ජොබ් කරන අය කියනවා අනේ ඔයාගේ පඩි අඩුයිනේ මගේ පඩි හොඳට තියෙනවනේ ඔයා බබා බලා ගන්නවා. ඔන්න දැන් ගෙදර මහත්තයා නැමතිලා බබා බලා ගන්නවා. ඒතර දැන් දොයි බබා බයි බබා කියන්නේ කවුද? තාත්තා. ඊට පස්සේ ඔන්න ළමයා වැරදි වැඩ කරනවා. වැරදි වැඩ කරනකොට තාත්තා කෝටුවක් කරන් කියනවා ඔන්න අම්මට කියනවා ඉස්සර කිව්වේ කොහොමද අප්පච්චිට කියනවා කියලා. ඊට පස්සේ මොකද උනේ නෝනා වැඩ ඇරලා ඇවිල්ලා කියනවා අයියෝ අනේ මට මහන්සි අනේ මොන හරි යන්නකෝ මෙයා. දැන් උයපන්කෝ. ඊට පස්සේ කියනවා අනේ මට මහන්සි මෙයා අනේ මේවා මේ වොෂින් මැෂින් දාන්නකෝ මගේ සාරිය.
දැන් ඒකත් හොදන්න ඕන. මේ අපි දන්න කොහෙදෝ පැත්තක මේ එක උපාසකම්ම කෙනෙක් ඉන්නවා. ඒ උපාසකම්ම මේ බෝමලුව අතු ගාපු බෝමලුව කොස්සෙන් අතු ගන්නවා. ඒ තරම් සරදහවන්තයි. ඊට පස්සේ ආමඳුරට දැක්ක ගමන් දුර ඉඳලා වැඳ වැටිලා ගාථා 500ක් විතර කියලා වඳිනවා. ගෙදර ගියාම පොතක් අරන් කකුල අපිට කකුලක් දෑගෙන මිනිස්සුන්ට කියනවා තේ එකක් අරන් වරින්. කිව්වට මොකද මේ මයික් එකකින් කියන්න බැරි ඇඳුම් හොදන්න දෙනවා කියනවා මේ මිනිස්සයාට. ඔයාලා හිතන්නේ බෝමලු අතු ගාවලා ඔය කරන සෝබනේට දිව්‍ය ලෝකයයි. සෝබනේට සුගතිය නැත. ඒ නිසා පිරිමියා යටපත් කරගෙන ඉන්න ස්ත්‍රියට කියනවා ස්වාමි බරියා. ඒ ගෙදර ස්වාමියා වෙලා තියෙන බිරිඳ. ඊළඟ කෙනා තමයි මාදු බරියා අම්මා වගේ. මහත්යට හිතෙනවා මේ අපේ නෝනා අපේ අම්මා වගේ අප්පා. එහෙම හිතෙනවා. අම්මා ගෙදරින් ගියාත් නිතර කතා කරලා බලනවා කරදරයක් නෑ නේද? ඔයා ගියා නේද? හරියට හොයලා බලනවා අම්මා වගේ. ඊළඟ බිරිඳ තමයි බගිනි බරියා. බගිනි බරියා කියන්නේ සහෝදරිය වගේ. නංගි කෙනෙක් තමන් ගොඩක් ආදරේ අයියට යන්සේ ගරුසරු කරනවාද? ඒ වගේ බිරිඳ තමන්ගේ අයියා කෙනෙකුට වගේ ගරුසරුයි තමන්ගේ ස්වාමියාට. බගිනි බරියා. ඊළඟ බිරිඳ තමයි සකි බරියා යාළුවෝ වගේ. ඒ කියන්නේ තරහ වෙනවා ඉක්මනට හොඳයි. Taman තරහ වුණත් මහත්තයා කන්නේ නැතුව බොන්නේ නැතුව ඉන්නවට කැමති නැහැ. අහක බලාගෙන හරි තේක දෙනවා. අද කාලේ ගෑනු තරහ වුණොත් මිනිහට කන්න නැහැ. එතකොට සකිවරියා කියන්නේ හරි යාළුයි. දෙන්න එකට යන්නේ, දෙන්න එකට කතා කරන්නේ. ඊළඟට හරි එකතුයි දෙන්න යාළුවෝ දෙන්නෙක් වගේ. වයසකුන්දලා මේ බයින්නවා මලකෝලම් කියලා. ඒ වුණාට දෙන්න hina වෙවි. හරි සතුටුයි තරහ වුණත් ඉක්මනට හොඳයි. සකිබරියා. ඊළඟ බිරිඳ තමයි පින්වත්නි දාසිබරියා. දාසිබරියා කියන්නේ දාසියක් වගේ. මිනිහා සල්ලාලයි වෙන ගෑනු පිටිපස්සේ යනවා ඉවසලා ඉන්නවා. මිනිහා කටුවට බීගෙන එනවා ඉවසලා ඉන්නවා. ආදරෙන් වචනයක් නැහැ ඉවසලා ඉන්නවා. තමන්ගේ වැරදි තැන් වල කියනවා ඉවසලා ඉන්නවා. මහත්යගේ පවුලේ කට්ටියට හොඳයි. නෝනාගේ පවුලේ කට්ටිය ගැන බැලිල්ලක් නැහැ. ඉවසලා ඉන්නවා. දරුවෝ ගැන බැලිල්ලක් නැහැ. ඉවසලා ඉන්නවා. දාසියක් වගේ. කවදාවත් මිනිසුන්ට කිය යන්නේ නැහැ. දාසි. ඕනම මිනිසයාගේ මොන චරිතේ වුණත් හැම චරිතයකට අනුවම ඉන්න පුළුවන් එකම බිරිඳ දාසි බිරිඳ. සියල්ල දන්න සියල්ල දක්නා වූ දෙව්ලොව බඹලොව නිරය പ്രേත සුර අසුර සෑම ලෝකයක්ම තමන්ගේ දිව්‍ය බුද්ධ නේත්‍රයෙන් දකින බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි සුජාතා අර චෝර බරියා වදක බරියා ස්වාමි බරියා ගෙදර ලොක්කි වගේ ඉන්නේ ඔය තුන් දෙනා මැරුණට පස්සේ නිරේ උපදිනවා. අටපිරිකරයක් දීලා සේපෙන්න බෑ. තමන්ගේ මිනිසයා තමන්ගේ අල්ලේ නටවා අටපිරිකර 1000ක් පූජා කළා දෙව්ලෝ යන්න බෑ. සුගතියක උපදින්නේ නැහැ. දැක්කද මුල වරද්ද ගැනීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සකිබරි මේ මාතුබරියා, බගිනිබරියා, සකිබරියා, දාසිබරියා ඔය බිරින්දෑවරු 4 දෙනා මැරුණාට පස්සේ නිම්මාන රති උපදිනවා කිව්වා. නිම්මාන රති කියන්නේ චාතුම් මහරජිකේ පහු කළා, තාවතින්සේ පහු කළා, තුසිතේ පහු කළා, යාමේ පහු කළා, තුසිතේ පහු කළා නිම්මාන රතියේ ඉහළටම යනවා. පුළුවන් විදිහට මිනිසයාට යටත් වෙලා යුතුයකම් ටික ඉෂ්ට කරගෙන හිටියා චාතුම් මහරජිකේ හරි යන්න පුළුවන් පන්සලකට නොගියත්. ඔය කරුණු ටික මුල් කරගෙන බලනකොට අද කාලේ ඉන්න බිරින්දෑවරු කවරහුද? ගොඩාක් බිරින්දෑවරු චෝර. මිනිස්යාමයි ෆෝන් එක ගෙනත් දෙන්නේ මිනිස්යාමයි කාඩ් දාන්නේ ඒ ෆෝන් එකෙන්ම හොර මැසේජ් ගහනවා. චෝර බරියා. වදක බරියා වද දෙනවා. ඊළඟට ගෙදර ස්වාමියා යටපත් කර ගන්නවා. මැරෙන ගොඩාක් අය දුගතියි.
කලාතුරකින් අම්මා වගේ නෝන කෙනෙක් ඉන්නේ. කලාතුරකින් සහෝදරිය වගේ නෝන කෙනෙක් ඉන්නේ. කලාතුරකින් යාළුවෙක් වගේ නෝන කෙනෙක් ඉන්නේ. කලාතුරකින් දාසියක් වගේ ඉන්නේ. ඈලා පන්සලකට නොගියත් එයාලා නම් හොඳ ලෝකයකට යනවා පින්වත්නි. ඔන්න ඔහොමයි සුගතිය දුගතිය බිරින්දක් ඌපමණින් යෙදෙන්නේ. මේ කරුණ කියන්නේ බයවීම පිණිස නොවේ. මිනිස්සෙකුට හැදෙන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. තමන්ගේ වැරද්දක් වෙලා තියෙනවා නම් අවංග වෙලා මාන්නේ බිඳුවට දාගෙන ස්වාමියාගෙන් සමාව අරන් අද ඉඳලා හැදුනොත් පින්වත්නි මඩ ගොඩේ පිපුණ නෙළුමක් වගේ හැදිච්ච ජීවිතේ ඉහළට එනවා. ඒකම බබලනවා. සමාව අරන් හැදෙන්න තියෙන්නේ. පාපයෙන් මැරෙන්න එපා. මිනිසෙක් වුණාම මිනිසෙක් විදියටවත් මැරෙන්න.